සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිතු උපත්ථානං පුත්තධාරස්ස සංඝෝ අනාකුලාච සම්මන්තා ඒතං මංගල මුත්තමන්ති සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්තුනි පින්තියනි පුංචි දුදරුවනි අද දවසේදී මෙම නිවස තාවකාලික ධර්මශාලාවක් බවට පරිවර්තනය කරගෙන මේ පින්වත් සෑම කෙනෙක්ම සූදානම් වෙන්නේ මෑණියන් පෙරටුවේ තබාගෙන ආච්චි සීයා පෙරටුවේ තබාගෙන මේ දූ දරුවන් සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සෙනෙහවන්ත පියතුමා සිහිපත් කරලා සෙනෙහවන්ත ස්වාමි පුරුෂයා සිහිපත් කරලා පුතණුවන් සිහිපත් කරලා ඥාතිවරයා සහෝදරයා සිහිපත් කරලා නමින් සඳහන් කරන කල ජගත් පනාගොඩ මහත්මාගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කිරීමේ උදාර පින්කම තමයි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. වර්ෂයක් ගතවන තැන මිය පරලොව ගොස් තමන්ගේ ඥාතීත්වය අමතක නොකොට එතුමා වෙනුවෙන් යුතුයකම් දන්නා දරුවන් හැටියට යුතුයකම් දන්නා ස්වාමි දියණියක් හැටියට සහෝදරයන් හැටියට ඥාතීන් හැටියට එතුමාගේ වර්ෂ පූර්ණ නිමිති කොටගෙන මේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරලා එතුමාගේ ප්‍රාණකාරයාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම තමන් නමින් ධර්ම ශ්‍රවණය කරන මේ පින්වත් හැම කෙනෙක්ම නමින් මේ යන්නට යෙදුන සියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට වර්ග ප්‍රවේණී පරව යන්නට යෙදුන ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්නට මේ උතුම් ධර්ම දාණය සිද්ධ කර ගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සබ්බ දානං ධම්ම දානං විනාති කියලා. මේ ලෝකයේ මේ ශාස්ත්‍රයේ දානයන් අතර ඉහළම තැනක් ලබා ගන්නේ ධර්ම දානය කියනවා. ධර්ම දානය කියලා කියන්නේ
ධර්ම දේශනා පැවැත්වීම, තව කෙනෙකුට ධර්මයේ ශ්‍රවණය කරන්නට ඉඩ සැලැස්වීම, දහම් පොත්පත් ආදී මුද්‍රණය කොට බෙදා හැරීම, මේ ආකාරයෙන් අපට ධර්ම දානමේ පින්කම් සිදු කරන්න පුළුවන්. ඉතින් ඔබට ඔබේ ජීවිතයේ මෙවැනි උදාාරතර පින්කම් සිදු කර ගන්නවා, කුසල් සිදු කර ගන්නවා කියලා හිතලා සතුටටපත් වෙමින් තමන්ගේ ජීවිතයට පින කුසලය එකතු කර ගන්න පුළුවන්කම තිබෙනවා. මේ පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කරුණු කාරණා කිහිපයක් මුලින්ම සිහිපත් කරලා ධර්ම දේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කරනවා, ධර්ම දේශනාවක් සිදු කරනකොට ධර්ම ශ්‍රවණය කළ යුතු පුද්ගලයා හා ධර්ම දේශනා කළ යුතු පුද්ගලයා නොකළ යුතු පුද්ගලයා පිළිබඳව තථාගත දේශනාවේ පැහැදිලි වෙනවා. පුංචි කාරණා ඊටක් මතක් කරමින් ධර්ම දේශනාවට කාලය වෙන් කරනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා පින්තුනි, හිස්සතුන් දාගෙන ඉන්න අයට, පාවාන් දාගෙන ඉන්න අයට බණ කියන්නට එපා කියනවා. ඒ විතරක් නෙමෙයි, අවියාවිද දරාගෙන ඉන්න අයට, වසවිස දරාගෙන ඉන්න අයට, මත්පැන් පානය කරන අයට, ඒ වගේම සත්ත්ව ඝාතනය කරන අයට ධර්ම දේශනා කරන්න එපා කියනවා. ඒ වගේම උස් ආසනවල ඉඳගෙන ඉන්න අයට, ඒ වගේම නිදාගෙන ඉන්න අයට, ඇවිදින අයට ධර්ම දේශනා කරන්න එපා කියනවා. ඉස්සරහා යන කෙනෙකුට පිටිපස්සේ සිට ධර්ම දේශනා කරන්න එපා කියනවා. මේ සියලු කාරණාවන් ඒ පුද්ගලයෝ ගිලන්ව ඉන්නවා නම් ධර්ම දේශනා කරාට කමක් නැහැ කියලා කියනවා. දුස්සීලයින්ට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන්න එපා කියලා පැහැදිලි කරන්නේ, දුස්සීලවන්තයින් ධර්ම ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට අවබෝධ කර ගැනීම සිද්ධ කරගන්නේ බොහොම අල්පයයි. ඒ නිසා තමයි සෑම කෙනෙක්ම සීලවන්තයින් බවට පත් කරන්නේ. ඒ නිසා තමයි තිසරණ සහිත පන්සිල් සමාදන් කරවලා මෙතන ඉන්න සෑම කෙනෙක්ම සීලවන්තයින් බවට පළමුවෙන් පත් කළා. දැන් මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම දේශනාව අවසන් වෙන තුරු මෙතනින් නැගිටලා යනකම්ම සීලවන්තයින් බවට පත් වෙලා ඉන්නේ. එළියට ගියාට පස්සේ ඒ සීලය රැකෙනවාද කැඩෙනවාද කියන කාරණාව සමාපතු කාරණාව. එහෙමනම් මේ ධර්ම දේශනාව පුරාවටම මේ ධර්මශාලාවේ ඉන්නේ සීලවන්තයින් පමණයි. සීලවන්තයින් පමණයි. සිල්වතුන් උදෙසා තමයි බණ කියන්නට කියලා කියන්නේ. ඒ නිසා පුංචි කාරණාවක් මතක් කරනවා. තවත් තුට්ටක් විතර ධර්මශාලාවේ ඉඳ තියෙනවා. එළියේ සිටින අපේ පින්නතුන්, එහෙට මෙහෙට පුතු අරන් දුවන පින්නතුන්, දරුවෝ මෙහිට ඇවිල්ලා වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්න කියන කාරණාව සිහිපත් කරනවා. එහෙමනම් පින්නතුනි, අද මම ධර්ම දේශනාවට මාතෘකා කරගන්නට යෙදුනා සිංහාලෝවාද සූත්‍රයේ මහා මංගල සූත්‍රයේට අන්තර්ගත වන ගාථා පාඨය. ඒ තමයි මාතා පිතු උපත්ථානං පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච
කම්මන්තා ඒතං මංගල මුත්තම. මහා මංගල සූත්‍රයේ පැහැදිලි වන මංගල කාරණා 3ක් පිළිබඳවයි මම ගාථා පාඨය මුල් කරගෙන තිබුණේ. මාතා පිතු උපස්ථානං මෞපියන්ට උපස්ථාන කිරීම නේද? ඒක උතුම් මංගල කාරණාවක් කියලා කියනවා. උත්තදාරස්ස සංඝෝ ඒ මොකද්ද? අමුදරුවන් පෝෂණය කිරීම. මේකත් උතුම් මංගල කාරණාවක්. අනාකුලාච කම්මන්තා යහපත් කර්මාන්තයෙහි යෙදීම. මේකත් මංගල කාරණාවක්. ඊතන් මංගල මුත්තම. මේ සියල්ලක්ම උතුම් මංගල කාරණා කියලා තමයි ලෝතර බුදු පියාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ පැහැදිලි කරන්නේ. මංගල කාරණාවක් කියලා කියන්නේ යහපත් කාරණාවක්. මංගල්‍යයක් කියන්නේ යහපත් කාරණාවක්. ඒ උතුම් යහපත් ක්‍රියාවන් වලින් යුතුව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. මෞදෙමෝපියන්ට උපස්ථාන කරන නිසා තමයි අද මේ ආකාරයෙන් පියතුමා මිය පරලොව ගොස් වසරක් ගත වෙන තැන. සිගාලෝවාද සූත්‍රයේදී පැහැදිලි කරනවා යුතුයකම් අතර තමන්ගේ අම්මට තාත්තට දරුවන් විසින් ඉටු කරන්න තිබෙනා වූ යුතුයකම් 5ක් පිළිබඳව. ඒ යුතුයකම් 5 අවසාන යුතුයකම තමයි මේ සිද්ධ කරන්නේ. තේතානං කාලකතානං අනුපදස්සාම. මේ පරලෝ යන මෞදෙමෝපියන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන මේ ලොකු කුඩා සෑම කෙනෙක්ම තමන්ගේ ජීවිතේට මහානීය කුසල් සමුදායක් එකතු කර ගන්නවා. ගැටලුව තියෙන්නේ මට මේ කට්ටිය තේින්නේ. ඒක තමයි ගැටලුව තියෙන්නේ. වෙන මොකද ගැටලුවක් නැහැ. තේරුණාද? ඒ නිසා මට නොපෙනුනත් කමක් නැහැ. මම අහන දේවල් වලට උත්තර දෙන්න. මේ සිද්ධ කරන්නේ මහානීය පින්කම්. ඇයි අපි මෙවැනි පින්කම් සිද්ධ කරන්නේ? අපේ ජීවිතේ යහපත් කරගන්නද? මෙලොව ජීවිතයක්, පරලොව ජීවිතයක් කියන මේ කාලවකවානෝ යහපත් කරගෙන සසර ගමන පිටි කර ගැනීමේ අරමුණෙන් තමයි බණ අහන්නේ, පින්කම් කරන්නේ. මේ අරමුණ සිටේ දරාගෙන ධර්ම ශ්‍රවණය කරන පිරිස මෙතන අඩුයි. සසර පිටි කරගන්න, මෙලොව ජීවිතය යහපත් කරගන්න, පරලොව ජීවිතය යහපත් කරගන්න, මේ තිරෙනා වූ දුක්ඛිත සසරෙන් ඈතර වෙන්න ඕනි කියන චේතනාවෙන් ධර්ම ශ්‍රවණය කරන පිරිස අඩුයි. ඇයි? එහෙනම් ආවේ මොකටද? ඊදරට ගිහිලා ආරාධනා කරා. අහවල් දවසේ ධර්ම දේශනාව තියෙනවා. ඒ නිසා අපි බණ ටිකක් අහන්න ආවා. අපේ වයසක අම්මලා නම් බණ ඩිංගක් තමයි අහන්න යන්නේ. විස්තර අපේ අම්මලා කියන්නේ බණ ඩිංගක් අහන්න යනවා, පිරිත් ඩිංගක් අහන්න යනවා, දාන ඩිංගක් ගෙනියනවා. එහෙමනේ කතා කරන්නේ. කෙසේ වුණත් අපි අරමුණු කරගන්නට ඕනේ මේ අපි කරන්නේ මහානීය බරපතල පින්කමක්. බණ අහනවා කියන එක පින්නතුනේ හැමෝටම කරන්න බෑ. යම් කිසි පිරිසක් බණ අහනවා කියන්නේ ඇහුවත් ඒ ධාරණය කර ගැනීමට ඒ ඔක්කොටම බෑ. යම් කිසි හේකින් යම් කිසි පිරිසක් ධාරණය කරගත්ත කියන්නේ. නමුත් ඒ ධාරණය කරගන්න පිරිස ධර්මයේ හැසිරෙන්නේ නැහැ. අතලොස්සයි.
සුනාත ධාරේත කරාත ධම්ම. බුදුහාමුදුරු පැහැදිලි කරනවා හොඳින් අහන්න කියලා. ඒකයි කියන්නේ කෑ ගහන්න එපා කියලා. කෑ ගහනකොට තමන්ටත් තමන්ගේ ළඟ ඉන්න පුද්ගලයාටත් ධර්ම ශ්‍රවණය කරන්නට බාධාවක්. ඒ විතරක් නෙමෙයි දේශකයන්න් වහන්සේටත් බාධාවක්. අපි ඕනෑම පින්කමක් කරනකොට අපි තව කෙනෙකුට කරදරයක් හිරිහැරයක් වෙන ආකාරයෙන් පින්කමක් සිදු කරනවා නම් එහි ආනිසංස අපි හිතන පතන විදිහට ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි පින්කමක් කරනකොට අපට බණ අහන්න බැරි නම් හොඳම දේ තමයි නිහඬ වෙලා ඉන්න. එයි පින්කමක් කඩාකප්පල් කරනකොට පින්කමකට බාධා කරනකොට බාධා පමුණු වීමත් ලොකු අකුසලයක්. ඒ අකුසලයේ කරගන්න නැතිව නිහඬ වෙලා ඉන්නවා නම් අපට අපේ ජීවිතය යහපත් කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මේ අපි බණ අහන්නේ එන්න කියපු නිසා නෙමෙයි. අපේ සසර ගමන කෙටි කරගන්නට. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මස්කන්ධයෙන් දිදක් ගොඩක් කුංචි ප්‍රමාණයක් ශ්‍රවණය කරන්නට ඕන. මෙහි එක ධර්ම කරුණක් හරි ඔබගේ මනසේ තැම්පත් කරගත්තොත් අන්න එතනයි ඔබ ජයග්‍රහණය කරන්නේ. බොහෝ විට ඔබට හිතන්නට පුළුවන් ඔබ දිනුම් කියලා. මොකක් හරි කාරණාවක් සිද්ධ කරලා අපි දිනුම් අපි ජයගත්තා නේද? එතන ඉන්න පුළුවන්. නමුත් ඔබ ජයගන්නේ සැබෑවටම යම් ධර්ම කරුණු කාරණා ඔබගේ මනසේ තබා ගන්නවා නම් ධර්මයට අනුව ඔබගේ ජීවිතය සකස් කර ගන්නවා නම් අන්න එතන තමයි ඔබ ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා පින්තුනේ බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා මේ පුංචි කාල සීමාව ඔබගේ ජීවිතයේ වටිනාම කාල සීමාව කරගන්නා හැටියට බොහොම හික්මීමේ යුක්තව. හික්මීම කියන්නේ මොකක්ද? සංවරභාවය. සීලී කියන්නේ ඒක. හිත දමනය කරගෙන හතර වටේ දුවන අපේ හිත දූරංගමං ඒකචරං අසරීරං ගුහාසය. මේ ශරීරයක් නැති මේ ගුහාවක ජීවත් වෙන අපේ මේ සිත කියන පුද්ගලයා එක අරමුණක සබාගෙන මම බණ අහනවා කියන අරමුණෙන්ම ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. නොයෙකුත් බාධා පැමිණෙන්නට පුළුවන්. මාර උපද්‍රව එනවනේ. කවුරු කතා කරත් මම නැගිටින්නේ නැහැ. ඒකට මම පුංචි උදාහරණයක් දෙන්නම්. බුද්ධ කාලයේදී එක අම්මා කෙනෙක් මේ වගේ ධර්ම වන්දපේකදී බණ අහනකොට ඇවිල්ලා කියනවා ඔබගේ පුතාට ණයක් ප්‍රශ්න කරනවා කියලා. ඒක හැමෝම අහලා තියෙනවා. නමුත් මේ අම්මා නැගිටින්නේ දෙවෙනි වතාවටත් කියනවා. ගණන් ගන්නේ. තුන්වෙනි වතාවටත් කියනවා. මේ අම්මා කල්පනා කරනවා ලෞතර බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ සත්‍යක් නම් ඒ සත්‍යානුභව බලයෙන් මගේ පුතාට සුව වෙන්න ඕනේ කියලා බණ ඇහුවා. මොකද වුනේ? ධර්මයක් ශ්‍රවණය කරා දරුවත් සුවපත් වුණා. ඒ නිසා පින්නතුනේ අපට මොනිකුත් බාධා එනවා. අපි ඒ සියල්ලක්ම පස්සේ කළා. මේ කැප කරන කුංචි කාල සීමාව අපගේ ජීවිතයේ යහපත උදෙසා කැප කරගන්නට කල්පනා කරගෙන හිත කය වචනය කියන මේ තුන්වර සංවර කරගෙන ධර්ම ශ්‍රවණය කරනවා කියන හැඟීමෙන් යුක්තව කවුරු ශබ්ද නගා සාතුනාමයක් පවරනවා. හැමදාම හැමතැනම කියන කාරණාවක් තමයි ශබ්ද නගා කියනකොට උල්ට වඩා සත්‍යයි. මම මේ යකඩකට පැත්තකට කරලා කතා කරත් උල්ට වඩා සත්‍යයි. ඒ නිසා සාදුනාදයක් පවත්වන්න ලැජ්ජ වෙන්න දෙපා. ඔය කට උල්ට වඩා සත්‍ය නැද්ද කෙනෙකුට බයිනකොට?
දරුවන්ට බයිනකොට සද්ද නැද්ද? සාද්දේ. ගෙවල් 3-4කට ඇහෙනවා. අපට අකනිතා බබලෝට ඇහෙන්න ඕනේ නැහැ සාදුනාද? අදුම තරමේ මේ එළියේ ඉන්න අයට ඇතුළේ කට්ටිය සාදු කිව්වා කියලා දැනෙන්න නේද? ඒ නිසා නැවතත් ශබ්ද නගා සාදුනාදයක් බලන්න ශබ්ද නගා සාදුනාද පවත්වන කොටත් කියන්නම් වාලේ සාදුකාරයක් පවත්වන කොටත් තියෙන වෙනස. ඔබට මේක දැනුණාද නැද්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් මට දැනුණා. ශබ්ද නගා සාදුනාදයක් යම් කිසි දැනැත්තෙක් හෝ දැනැත්තියක් ප්‍රකාශ කරන්නේ ඔහුගේ තිබෙනා වූ ශ්‍රද්ධාව මත. හයියෙන් කියන්නේ කියලා කියව ගත්තට ඒකට ශ්‍රද්ධාව වෙන්නේ නැහැ. නමුත් අපි අපේ හදවතට එකඟව ශබ්ද නගා සාදුනාද පවත්වනවා නම් අපි බුදු ගුණ සිහිපත් කරනවා නම් මහා සංඝයා වැඩම කරනකොට සංඝ ගුණ සිහිපත් කරනවා නම් මේක හදවතින් එන්න ඕන දෙයක් නේද? එහෙම නැතුව අපි සැලසුම් කරලා හාමුදුරුවෝ දෙන්න වරිනකොට මේ ටික කියන්නේ කරුණු වඩම්මනකොට මේ ටික කියන්නේ එහෙම එන්නේ එක නෙමෙයි සත්‍තාව කියන්නේ. හදවතට ඇති වෙන්න ඕනේ සත්‍තාව කියන එක. ඒක අපට ආරම්භ දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සමාජයේ සසර කරන දින පව කුසල් අකුසල් අනුව තමයි තමන්ගේ ජීවිතේ ඒ ශ්‍රද්ධාව කියන්නේ ඇති වෙන්නේ. ඒ නිසා පිටුනේ අපි මට අත උස්සන්න බණහන තියන අය. ඒක මහා විහිළුවක් වගේ නේද? එතන ඉන්න හැමෝම බණහලා තියෙනවා. ඔක්කොම බණහලා තියෙනවා. හැබැයි එහි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තමන්ගේ ජීවිතේට ගන්න කාරණා අඩුයි. පිරිස අඩුයි. අහලා යමක් අවබෝධ කරගන්න පිරිස අඩුයි. අවබෝධ කරගන්න පිරිස අතරනොත් ඒට අනුව හැදෙන පිරිස තවත් අඩුයි. නෑ කියලා කියන්නේ. නෑ කියලා කියනවා නම් අද මෙතන සදහැතින් බණ අහන්න මේ ඉන්න අම්මලා මේ ඉන්න තාත්තලා මෙතෙන්ට එන්නේ නෑ. ඒක කරුණක්වත් තමන් ජීවිතේට අවබෝධ කරගත්තේ නැත්තම් අවබෝධ කරන් තියෙනවා. නමුත් ඒක මදි අපට සසර කෙලවර කරන්න. නේද? ඔබත් මමත් මේ සංසාරයේ ධර්ම ශ්‍රවණය කිරීම, දන් දීම මේ ආදී සියලු පින්කම් කරලා තියෙනවා. පාරමිතා ටික ටික පුරලා තියෙනවා. සම්පූර්ණ කරලා නැහැ. ඔබවත් මමවත් පාරමිතා සම්පූර්ණ කරලා නැහැ. සම්පූර්ණ කරගෙන යන ගමනක් මේ අපි යන්නේ. ඔබත් එහෙමයි මමත් එහෙමයි. හැබැයි ඔබට වඩා යම් තරමක් වැඩිපුර පිනක් කුසලයක් කරපු නිසා අද මම සාස්ත්‍රයේ ඉන්නවා. ඇත්ත කතාව ඒක. නමුත් මමත් ඔබ වගේ දන් දීලා තියෙන භාගෙට, බණහා තියෙන භාගෙට, පින්කම් කරලා තියෙන භාගෙට. බොරු ශ්‍රද්ධාවෙන් තමයි, අන්ධ ශ්‍රද්ධාවෙන් තමයි පින්කම් කරලා තියෙන්නේ. පින්කම් කරලා තියෙනවා. නමුත් අර අන්ධ ශ්‍රද්ධාවෙන් රටේ ලෝක සමාජයේ තේින්නේ කරනවා වෙනුවට කරන්නේ. අපි ගොඩාක් පුරු වෙලා තියෙන්නේ අල්ලපු ගෙදර කෙනා බයිසිකලයක් ගත්තොත් මෙහෙත් ගන්න ඕනේ. එහෙම ජීවිතයක් අපි ගත කරන්නේ. එහෙම සමාජයක් මේක තියෙන්නේ. නෑ කියන්න බෑනේ. අපි තව කෙනෙක් අභිභවා යන්න උත්සාහ කරනවා. හැබැයි කවුරුවත් උත්සාහ කරනවාද අල්ලපු ගෙදර මම සමාජ භාෂාවෙන් කියන්නම්. ඒක මට ලේසියි. අල්ලපු ගෙදර මිනිස්සයා එහෙමත් අල්ලපු ගෙදර ගෑනු කෙනා සීල් සමාදන් වෙන්න ගියා කියලා අපි යනකොට සීල් සමාදන් වෙනවා. යන්නේ නැහැ. නේද? ඇත්ත කතාව ඒකනේ. අල්ලපු ගෙදර කෙනා බණ අහනවා කියලා අපිත් වේදිකේ බණ අහනවද? නැහැ. අල්ලපු ගෙදර කෙනා සින්දුවක් අහනවා නම් අන්න අපි අහනවා මෙහෙන් ඊට වඩා සුට්ටක් සද්ද වැඩි කරලා. නේ. අපි හැම කෙනෙක්ම
හරි මාර්ගයේ යන පිරිස බොහොම අතල උත්සාහ කරනවා. එන්නේ යහපත් දැක්මක් නැති නිසා. අපි හැම දෙයකම ඇහෙන දෙයි, දකින දෙයි තුල අපි ජීවත් වෙනවා. කවුරු හරි මොනවා හරි කියනවා නම් ඒක තමයි ඇත්ත. අපි එතන ජීවත් වෙනවා. නමුත් අපි මොහොතකට හිතනවද අපි මේ යන ගමන හරිද? මීට වඩා හොඳ නැද්ද අපි බණ පදයක් ඇහුවා නම්? මීට වඩා හොඳ නැත්නම් අපි ගාථාවක් කටපාඩම් කරගත්තා නම්? මීට වඩා හොඳ නැද්ද බුදු ගුණ ටිකක් අපි මෙනෙහි කරා නම්? දැන් උයන තියෙනකොට ඔය තරුණ දරුවෝ ඔය සින්දුවක් කියලා හරි නේද? ගෙදර ඉන්නකොට නිකන් පාවලට සින්දුවක් කියලා හරි එහෙම ගත කරනවානේ කාලය කාඩමනවා. මෙතෙන්දී අපිට බැරිද ගාථාවක් කියලා පොඩ්ඩක් නේද බුදු ගුණ මෙනෙහි කරන්න බැරිද? අපි ඒකට සැකසෙන්නේ. අපි හැම කෙනෙක්ම වැරදට පෙළඹෙනවා. ඒක බොහොම ඉක්මනින් අපි ගන්නවා. හැබැයි හරි දෙයක් අපේ ජීවිතයට ගන්නෙ බොහොම අමාරුයි. බොහොම අමාරුයි. ලෙඩක් අපට හදාගන්න හරි ලේසියි. හැබැයි ඒක මැඩපවත්වන්න බෙහෙත් බොන්නේ බොහොම අමාරුයි. ඒ නිසා අපි හිතුනි බොහොම ගෞරවයෙන් ධර්මයට පිළිපදිනා වූ ගෞරවය, මහා සංඝයාට පිළිපදිනා වූ ගෞරවය ඇති කරගෙන ශ්‍රද්ධාව, ගෞරවය ඇති කරගෙන තුන්දොර සංවර කරගෙන මම බණ අහනවා ඒ කරුණක් මගේ ජීවිතයට ගන්නවා කියන අදිස්ථානය ඇති කරගෙන නැවතත් සාධනාවක් පවත්වනවා. හරි. එතකොට පිළිතුරුනේ අපි මේ සසර ගමනේ ගමන් කරනකොට අපට නොයෙකුත් දේවල් ලැබෙනවා. මම මෙහෙම දෙයක් අහන්නම්කෝ. මෙතන ඉන්නවද දන්නේ නැහැ. මෙතන ඉන්නවද නිදානයක් එම හම්බෙච්ච අය? නිදානයක් එම හම්බෙච්ච අය ඉන්නවද? ගන්න කීප අය ඉන්නවද? නැහැ. අපි කියනවා අහවල්ලු මෙන්න මෙහෙම අහවල් කරන නිකන් කන්දයක් නේ. කියනවනේ. අපි කියනවා තව කියමනක් මොකද බං උඹට අතර මහන් දානවත් පහළ වෙලාද නේද? එහෙම කියනවනේ. එයි අපි එහෙම කියන්නේ. මොනවගේ අවස්ථාවකද අපි එහෙම කියන්නේ? කෙනෙක් බොහොම සතුටින් ඉන්නවා නම් අපි අහනවා උඹට හතර මහා නිදානවත් පහළ වෙලාද කියලා අහනවා. අහලා තියෙනවා. මොකක්ද මේ සතර මහා නිදාන කියන්නේ? මං අහන්නේ මේ නිදාන ගැන. මෙහෙම නිදාන ගැන නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ සතර මහා නිදාන ගැන. මොකක්ද මේ සතර මහා නිදාන කියලා කියන්නේ? මේ සතර මහා නිදානේ ලැබිච්ච අය ඉන්නවද? නිදානේ දැන් නැතුව කොහොමද ආදර ලැබුණද කියලා දන්නේ නෙමෙයි. සාමාන්‍යයෙන් මේ ලෝකී උත්පත්ති ලැබෙන මිනිසෙකුට මේ සතර මහා නිදානය ලැබිය යුතුයි. මිනිසෙකුට ලැබිය යුතුයි සතර මහා නිදානය. සතර මහා නිදානය නොලැබෙනවා නම් ඔහුට අපි කියනවා මොකක්ද? කාලකන්‍ය කියලා කියනවා. කාලකන්‍යා කියලා කියන්නේ පෞකාරයා කියන එක. පෞකාරයෙන්ද පෞ කියලා කියන්නේ අපි සංසාරයේ නොකල කල යුතු දේවල් ඒවා එකතු වෙලා විපාක දෙන කෙනා තමයි පෞකාරයා කියලා කියන්නේ. ඒක දුක්පත් වෙන්න පුළුවන්, පොහොසත් වෙන්න පුළුවන්. නේද? නොලැබීම් කියන පුද්ගලයා තමයි පෞකාරයා කියලා කියන්නේ. කිසිම දෙයක් ලැබෙන්නේ නැති පුද්ගලයා. එතකොට සතර මහා නිදානය මොකක්ද?
මම්ම කියන්නම්කෝ. බලන්න ඔයාලා කල්පනා කරලා බලන්න. ඔයාලට සතර මහා නිදානය පහළ වෙලා තියෙනවද නැද්ද කියලා. මම දන්නේ නැහැ. මම මෑතකටම හිටවදී නේද? ඒතර ඔයාලා සතර මහා නිදානයක් තියෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. පළවෙනි නිදානය තමයි තාවර නිදානය. තාවර නිදානය කියලා කියන්නේ මොකක්ද? තාවර ස්ථාවර. ස්ථාවර නිදානය කියලා කියන්නේ මොකක්ද? ඒක ස්ථිරයි. ඒ ස්ථිර තැන්පතු දානවනේ නේද? ආයෙ ගන්න බෑනේ ඒක නේද? ගන්න වෙන්නේ ඒක අවුරුද්දකින් හරි දෙකකින් හරි ඒ දාන කාල සීමාව තමයි ගන්න. අපට ඕනෙලා ගන්න බෑනේ. තාවර නිදානය කියලා කියන්නේ මේ ගෙවල් දොරවල් වතු පිටිද කලා. මිනිස්සෙක් වෙලා ඉපදුනා නම් අපට ගෙයක් දොරක් තිබිය යුතුයි. ඉඩ කඩම් තිබිය යුතුයි. දැන් එහෙම නැති කෙනෙක් ඉන්නවද? අප හැමෝටම ගෙයක් තියෙනවා. නේද? පොල්ලතු හරස් කරලා ඉන්න තැනක් තියෙනවා. නේද? එතකොට වතු පිටි තියෙනවා. ඒක ඕනට වඩා නෙමෙයි. Tamanta ඉන්න ජීවත් වෙන්න වතු පිටි ඉඳ ගන්න තියෙනවා. මෙහෙම නැති අය නැද්ද? ඇයි? අම්මා තාවර නිදාන නැති අය ඉන්නේ ඇයි? සංසාරේ නොදීපු අය. සංසාරේ නොදීපු අය. ඒක තමයි අපට ලැබෙන දෙයක් අපි තව කෙනෙකුට දීලා හෝ පූජා කරලා හෝ පරිත්‍යාග කරලා. ඔය ඔක්කොටම කියනවා දානය කියලා කියනවා. අපි යමක් දන් දීලා අත්හැරලා ඒන් සතුටටපත් වෙනවා නම් අන්න එතන අපට පින හෝ කුසලයේ තියෙනවා. මේ මත තමයි අපට අපේ ජීවිතේ ලැබීම් ඒ වගේම නොලැබීම් තියෙනවා. තහවර නිදානය කිසිම කෙනෙකුට ගන්න බෑ. බලහත්කාරයෙන් වටේ නිදහලා ගන්න නෙමෙයි කියන්නේ. ඔබට ගෙනියන්න බෑ කොහෙටවත්. මට ගෙනියන්නත් බෑ කොහෙටවත්. තහවර නිදාන කියන්නේ. දැන් ඔබ මෙහෙන් මේ ගම දාලා වෙන ගමකට යනවා නම් මේ ඉඩ කඩන් ටික හිතුව මේ ගෙදර කියලා. මේක මෙහෙමමයි. වෙන කෙනෙක් ඇවිල්ලා පදිංචි වුණත් මේ ඉඩම මෙතනමයි. මේක ගෙනියන්න බැහැ. ඒ නිසා අපිට මනුස්සත්වයක් හැටියට මිනිහෙක් වෙලා ඉපදිලා ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන් මේ සහවර නිදානය අපි සතුව තිබිය යුතුයි. සහවර නිදානය අපි ගාව නැත්නම් අපිට කවදාවත්ම මේ විදිහට පින්කමක් කරගන්නත් බෑ. බලන්න කොච්චර අතර වෙනවද කියන්නේ. Tamanta කියලා ගෙයක් දොරක් නැති උදවිය කොච්චර මානසික පීඩනකින් ජීවත් වෙනවද? මානසික සුවය තමයි නිරෝගී සමට වැදගත් වෙන්නේ. නිරෝගීකම තමයි උතුම්ම ලාභය වටපත් වෙන්නේ. අපි කොච්චර හම්බ කරත් ඒයින් ලැබෙන ලාභය නෙමෙයි අපට අපේ ජීවිතයට වැදගත් වෙන්නේ නිරෝගීකමයි. ඒ නිරෝගීකම ගන්න නම් අපේ මානසික සුවය තියෙන්න ඕනේ. ඒක නම් අපට කියලා මෙන්න මේ නිදානයේ තිබී මේ හතරයි තියෙන්නේ. හතරයි තියෙන්නේ. ඊට වඩා කොච්චර අපි හිතුවත් අපිට ගස් කොළන් ඕනි කියලා හිතුවත් ඒ ගස් කොළන් හිටවන්න අපිට පොළොවක් තියෙන්න ඉපායි. අපිට ගොවිතැන් බත් කරන්න ඕනි. ඒ ගොවිතැන් බත් කරන්නත් අපිට
භූමියක් තියෙන්න පාය. ඒ නිසා අපට තාවර නිදානය ඉතාමත් වැදගත් වෙනවා. තාවර නිදානේ නැතුව අපේ ජීවිතේ කවදාවත් ස්ථාවරයට ගේන්න පුළුවන් කමක් නෑ. අපට ඕන විදිහට ඉඳහම් කටයුත්තක් කරගන්න. නේද? දැන් ගොඩක් ඔය කුලී නිවාසවල ඉන්න අයට තමන්ගේ නිවසට වඩම්මලා සංඝයා වඩම්මලා දන් හැන්දක් පූජා කරගන්න බෑ. ඉතිමත් තැනක තමයි තියෙන්නේ. ඒකට ලොකුම උදාහරණයක් මම දන්නේ මහරගම එක් අම්මා කෙනෙක් විදේශ රටක ජීවත් වෙලා අවුරුදු ගණනාවක්ම ඒ අම්මා ලංකාවේ හිතවත් පවුලක ඉඩමේ ගේ හදනවා. ඒ දෙමව්පියෝ හිතවත් කියලා. ඒ දෙමව්පියන්ගෙන් පස්සේ ඒ දරුවෝ තමයි නිවුරු ජීවත් වෙන්නේ. ඉතින් මේ අම්මා පිටරට ඉන්නකම්ම ගේ හදලා ඔක්කොම කරලා සංඝපොතු දානයක් ගෙදරට වැඩියට පස්සේ ගෙදරට ගියාට පස්සේ හාමුදුරුවෝ වඩම්මලා දෙනවා කියලා හිතාගෙන අවශ්‍ය කරන බඩු මුට්ටු පවා අරගෙන ඇවිල්ලා දන් දෙන්න සූදානම් වෙනවා. නමුත් මෙම නිවස අනුන්ගේ ඉඩමක හින්දා එයාට ඍජු තීරණයක් ගන්න අහන්න වෙනවා. මොකද මිදුල තියෙන්නේ වෙන කාර්යයක්. මිදුලෙන්නේ ගෙට වෙන්න තියෙන්නේ. ඒ නිසා ඒ අම්මට නිවස තුල මහා සංඝයා වැඩමවලා ඒ අම්මට ඕනේ විදිය නිදහසේ පින්කමක් කරගන්න බෑ. ඒ වගේ පිරිස ගොඩක් ඉන්නවා. ඒ නිසා අපට අපේ ජීවිතේට ධාවර නිදානය වැදගත් වෙනවා. ඊගාව නිදානය තමයි ජංගම නිදානය. ජංගම නිදානය කියන්නේ මොකක්ද? දැන් තාවර නිදානය, ගෙවල් ඉඩ කඩම් නම් ජංගම නිදානය මොකක්ද? එහොන්නේ. දැන් අපට අරගෙන යන්න පුළුවන් දේවල්. අරගෙන යන්න පුළුවන් දේවල්. මරණයටපත් වෙන්නේ නෙවෙයි. මනුස්ස ලෝකේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුළදී අපට යන තැනකට ගෙනියන්න පුළුවන් දෙයක්. මොනවද? යාන වාහන, මිල මුදල් කියන ඒවා තමයි අපට ගෙනියන්න පුළුවන් වෙන්නේ. භාණ්ඩ මේ දේවල් වස්තුව තමයි අපට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ නිදානයත් ලැබිය යුතුයි කෙනෙකුට. යාන වාහන තිබිය යුතුයි. මිල මුදල් තිබිය යුතුයි. මිල මුදල් නැත්නම් අපට වර්තමාන සමාජය තුල පවා මිල මුදල් නැත්නම් අපිට ජීවත් වෙන්න බෑනේ. මේ ආහාර ටික හොයා ගන්නවා. හැමදේම කරන්නේ ජීවත් වෙන්න අපි. ඒතර ගෙවල් දොරවල් හදන්න, ගෙවල් දොරවල් නඩත්තු කරන්න, පවුල් නඩත්තු කරන්න මේ හැම දෙයකම මිල මුදල් ඕනේ. යාන වාහන අවශ්‍යයි. Tamanට දෙහෙත් ටිකක් ගේන්න නේද? අපේ ජීවිතේට වාහන අවශ්‍යයි. හැබැයි ඕනවට වැඩියක් නෙමෙයි. නෝනට බයික් එකයි, මහත්තයට බයික් එකයි, දරුවට බයික් එකයි එහෙම ඕනි නෑ. නැත්නම් මහත්තයට කාර් එකක් තියෙනවා, නෝනටත් කාර් එකක් තියෙනවා. පාන්සල් යන දෙන්න වාහන දෙකේ. එහෙමයි ඉන්නවා. නෝනා ඉන්නේ වෙන වාහනේ, මහත්තයා ඉන්නේ වෙන වාහනේ. දරුවෝ ඉන්නේ තවත් වෙනවා. ඔය ලොකු ලොකු පවුල් වල එහෙම නැද්ද? තියෙනවා. එහෙම අනවශ්‍ය ලෙස නෙමෙයි තමන්ට අවශ්‍ය ආකාරයට යාන වාහන මිල මුදල් කියන ඒවා තිබී. එහෙම නැතුව කොච්චර කී දෙනෙක් දුක් විඳිනවද? සල්ලි භාගි නැතුව පින්කමක් වුණත් අපට ඕනි දැනෙ මේ විදිහ කරගන්න ඕනේ අපට සල්ලි නැහැ කියනෝනේ. අපේ ගේ හදා ගන්න ඕනේ අපට සල්ලි නැහැ කියනවා. නේද? නැත්නම් මට අහවල් ගමන යන්න ඕනේ සල්ලි නැහැ කියනවා. අර සල්ලි තිබ්බනම් මම මේ විදිය කරනවා. නේද? එතකොට හැම වෙලේම මානසික
පීඩණයෙන් තමයි අපි ජීවත් වෙන්නේ. එහෙනම් මානසික සුවයයි අපිට වැදගත් වෙන්නේ. මේ නිදාන වලින් අපිට ලැබෙන්නේ මානසික සුවය. මානසික සුවය ඇති වෙන තාක්කල් තමයි අපිට දැන් මේ පින්කම කරනවා නම් මේ බණ අහන මොහොතේ ඔබගේ මානසික පීඩණයෙන් තොරව ඉන්න ඕනේ. මානසික පීඩණයකින් ඔබ බණ අහන්න වාඩි වුණා නම් හරියට අර බල්ල මරපු පාසකම්මගේ කතාව වගේ. ඒ බල්ල මරපු පාසකම්මගේ තමයි මෙතනින් නැගිටින්නේ. ටික වෙලාවක් පීඩණය තුල ඉන්නවා. ආයෙ බණ අහනවා. එකක්වත් හරියට කරන්නේ. ඒ නිසා මානසික පීඩනය නැති කළ ගත යුතුයි. ඒකට අපට තාවර නිදානය වගේම ජංගම නිදානය අවශ්‍ය වෙනවා. මේ ජංගම නිදානය තුලින් අපට අපේ ජීවිතයේ යම් දුරට 100%ක් නෙමෙයි ජීවිතයේ යම් දුරට සකස් කර ගන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි ගියක් හදනකොට ඉස්සෙල්ලාම අත්තිවාරමක් දානවා. ඊට පස්සේ බිත්ති හදනවා. බිත්ති බැඳලා පස්සේ තමයි අපි යටිලි කියලා නේද වාලේ ගහලා ඒකත් කරන්නේ. එකින් එක එනකොට තමයි අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මේකේ අත්තිවාරම නැතුව බිත්තිය බැඳුත් මොකද වෙන්නේ? වහිනකොට මේක ගිලා බහින්න පුළුවන්. එහෙම නැත්නම් කඩා වැටෙන්න පුළුවන්. බිත්ති නැතුව අපිට වහල ගහන්න පුළුවන්ද? ඒ නිසා සාර්ථක වෙන නම් මෙන්න මේ ස්ථාවර නිදානයත් ජංගම නිදානයක් කියන මේ දෙක අපිට තිබී යුතුයි. ස්ථාවර නිදානයේ තිබී යුතුයි ජංගම නිදානයෙන් ප්‍රයෝජන ගන්න. මේ වගේ නිදාන් හතරම අපට අපේ ජීවිතේට වැදගත් වෙනවා. දැන් ඔබට හිතෙන්නේ නැද්ද ඔබට මිල මුදල් තිබුණොත් හොඳයි කියලා? හිතෙන්නේ නැහැ. හිතෙනවා. හිතෙන්නේ නැහැ කියනවා නම් ඒක බොරුවක්. ඇයි? ඔබත් තාම පුතක් දැන් මමත් එහෙමයි. ඔබත් මමත් තාම මේ පුතක් ලෝකයේ ජීවත් වෙනවා. පුදුදුන් ලෝකයේ ජීවත් වෙනවා. ඒ නිසා ඔබත් කැමති ලැබෙනවා නම් මමත් කැමති ලැබෙනවා. ඒ තුලදී අපි දරා ගැනීමේ හැකියාව තමයි වැදගත් වෙන්නේ. නොලැබෙනකොට යමක් ඒ අපට දරා ගන්න පුළුවන් නම් මේක තමයි අපේ සිත දියුණු කරගත්තා කියලා කියන්නේ. එතෙන්දී රහත් වුණා කියන එක නෙමෙයි. ඇතිවීම නැතිවීම දකින්න පුළුවන් වෙනවා නම් අනිත්‍යතාවය දකින්න පුළුවන්කම තිබෙනවා නම් මෙතන තමයි අපි කිහි පැවිදි ભેදයකින් තොරව ඉන්නේ. දැන් මේ අම්මලා සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙන දවසට පිළිකුල් භාවනාව කරනවා, අනිත්‍ය මෙනෙහි කරනවා නේ. මොනිකුත් දේවල් කරනවා. මේ මොන දේ කරත් හදිස්සියේවත් තමන්ගේ මොන හරි නැතුනොත් තියෙන්නේ. දැන් බැරි වෙලාවත් එහෙවත් සමාදන් වෙන්න ගිහිල්ලා හවස ගිලම්පස ගිනිනකොට බැරි වෙලාවත් කිව්වොත් එහෙම නැන්දි ආන් වත්තේ පොල්වල්ලක් කරලා කෙසෙල් කනක් කපලා මොකද හිතෙන්නේ? අනේ කමන්නේ අදරු කියනද? එහෙම කියයි අතලොස්සක්. අතලොස්සක් කිය. අර යටපත් කරන් හිටපු දේශය කියන එක අග්ගාලා මුදුන්පත් වෙනවා. ඇත්ත කතාව. අනේ කමක් නැහැ කවුරු හරි ඔය නැති වෙරි කෙනෙක් ගෙනියන්නේ කියලා අපි හිතනවා. බහුතරයක් ගත්තොත් නෑ. හිතන අයත් ඇති. නමුත් අපි බහුතරයක් ගත්තොත් එහෙම නෑ. ඒ වෙලේ ඉඳන් දෙස් දෙනවා. ඕකට ළඟ ඉන්න ඥානෝතිත් අල්ල ගන්නවා. ඥානෝතිට කියනවා. ඥානෝති උල්පන්දම් වෙනවා. එහෙම නැද්ද? මේ ගම්මාන වල එහෙම නැද්ද? තියෙනවා. මෙහි විතරක් නෙමෙයි. මිනිස්සු ජීවත් වෙන හැම තැනම ඔහොම තමයි. හරි කැමති උල්පන්දම් වෙනවා. ඒක මේ ගම්මාන වල විතරක් නෙමෙයි. හැම තැනම තියෙනවා. මොකද හැම තැනම ජීවත් වෙන්නේ මිනිස්සු නිසා. එතකොට ගෙදර ගිහිල්ලා කරන විදිය
අහවල් දේවල්ට ඵලයන් කියලා පොල් ගහපන්. ගතු පිළිම වැඩක් තියෙනවද? ඒකනේ ඔය මම ගොඩාක් දුරට ඒවත් සමාදන් වුණාම ගොඩාක් එකට ඉන්න දෙන්නේ නැති කට්ටිය. මොනවා හරි ඒක අල්ලගන්න. චුට්ටක් එහෙට මෙහෙට ඉච්ච ගම ඕම් යනවා. තමන් ආවේ මොකටද කියන එක අමතක වෙනවා. ඇයි? ඒකට එක කාරණාවක් තමයි අපි පුරුදු වෙලා තියෙනවා වයසට ගියාට පස්සේ සීල් සමාදන් වෙන්න යන්නේ. තරුණ කාලේ ළමා කාලේ සීල් සමාදන් වෙන්නේ නැහැ. පාසල් යන කාලේ හෝ ඔය දහම් පාසල් යනකොට බල කිරීම මත පන්සලේ ආම්දුරුවන්ගේ ඔන්න සීල් සමාදන් වෙනවා. නමුත් තරුණ කාලේ Tamanට පුළුවන්කම තියෙද්දි සීල් සමාදන් වෙන්න යන්නේ. ඉතින් වයසට ගියාට පස්සේ බැරි ගාත එනකොට අර හදිස්සියේවත් මැරුණොත් මෙවුන්දා පන්සලකටවත් එන්නේ නැහැ කියන නිසා එහෙම වුණොත් මට නින්දාවක් මගේ දරුවන්ට නින්දාවක් කියලා හිතාගෙන මරණයට පස්සේ පාන්සලේදී උපාසිකාව කියන වචනේ කියවා ගන්නට බහුතරයක් සීල් සමාදන් වෙනවා. නැහැ කිව්වොත් ඔප්පු කරනවා. බහුතරයක් එහෙමයි. අනිත් කාරණාව තමයි ගොඩාක් අවුරුදු 60 70 පෙන්නට පස්සේ තමයි ඒ අම්මලා නිදහස් වෙන්නේ. එතකන් දරුවෝ ඉන්නවා, එයාලා කටයුතු කරන්න ඕනේ, දරුවන්ගේ දරුවෝ ඉන්නවා නේද? දැන් මෙතන නැද්ද දරුවන්ගේ දරුවෝ බල බලා ඉන්න අම්මලා? ඉන්නවා. තමන්ගේ ජීවිතේ කටයුත්තක් කරගන්න කල්පනා කරනවද? ළමයා පෙර පාසල් යන්න ඕනේ ආම්දුරනේ. ළමයි දෙන්න වැඩට යනවා. දුවත් එහෙමයි පුතත් එහෙමයි. මේ නිසා ලපුඩි එකා බලා ගන්න මම ළමයා ඉස්කෝලේ යනවා. නොයෙකුත් දේවල් තියෙනවා නේද? හැබැයි බොහෝ විට ඔබට ඔබේ අම්මා තාත්තා මෙවැනි දේවල් කරලා නැහැ. කෙනෙකුට කියන්න පුළුවන් එදා වගේ නෙමෙයි හාමුදුරනේ අද ආර්ථික ගැටලු වැඩි, ප්‍රශ්න වැඩි, ණය තුරක් වැඩි. ඇයි ණය වෙන්නේ අපි? ඇයි ණය වෙන්නේ? සරලව Tamanට පුළුවන් ආකාරයෙන් අපි ජීවත් වෙනවා නම් ණය වෙන්න ඕනේ. අර මම පෙර කියපු කාරණාවට අනුව තමයි අල්ලපු ගෙදර මනුස්සයා කරන විදිහට කරන්න යනවා. දැන් මේ ගියේ තත්තු දෙකට හදනවා නම් ඒ හදන්නේ මේ මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් මට්ටමක. මේ මිනිස්සු තත්තු දෙකට ගේ හදනවා ණයතුරක් වෙලා. වැඩක් තියෙනවා. මැරලා යන්නේ ණයකාරයෙක් වෙලා. ඊට වඩා හොඳ නැද්ද පොල්වතු හරස් කරලා හරි ඉන්න පැලක ණයක් නෑ බයක් නෑ. නේ. ඔබ ඔබේ ජීවිතේ ජය ගන්න නම් කාටවත් ණයක් නැති වෙන්න ඕනේ. ඒ වගේම බයක් නැති වෙන්න ඕනේ. කාටවත් ණය ගැති වෙලා, කාටවත් බය වෙලා, කාටවත් යට වෙලා ජීවත් වෙලා ඉන්න තාක්කල්ම ඔබට කවදාවත් ඔබේ ජීවිතේ ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඔව් අපේ ආගමේ කියලා කිව්වට මෙතනින් නැගිටලා ගියාට පස්සේ හෙට ඉඳන් කරන්නේ ඔය ටික. නේ? ඇත්ත කතාව ඕක. නැත්තම් මේක මම විතරද ඉස්සෙල්ලාම කිව්වේ? නෑ. ඔක ඊට කලින් අහලා තියෙනවා. ඒක දන්නවා. ඔයාලා දන්නවා ණයතුරක්ලා ජීවත් වෙන්න ඕනේ දන්නවා. ඇයි අපි ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? මේ පෘථග්ජන ලෝකයේ මමත්වයේ කියන එක වැඩි. මම තමයි ඉදිරියේ සිටි යුත්තේ කියන එක වැඩි. අපි මේ කොහෙදෝ මන් දන්නේ නැහැ ලෝකෙට යනවා. යන්නම් වාලේ අපිත් යනවා. යන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. කොහෙදෝ ලෝකෙක. ඒ මොකද්ද ලෝක කියන්නේ අපි දන්නේ නැහැ. කෙනෙක් පිට රටකට යනවා නම් එක්කෝ ඒ යන රටේ නමක් තියෙනවා. නේද? නමුත් අපි යන මේ ලෝකේ නමක්වත් නැහැ. ඔහේ යන්නම් වාලේ අපි යනවා. සමාජයක් යන්නම් වාලේ සමාජයක අපි යනවා. අපේ දරුවෝ අපි සමාජයට යොමු කරන්නම් වාලේ යොමු කරනවා. අල්ලපු විතර ළමයා
කොණ්ඩේ මෙහෙම ඉහිදයක් ගහලා තියනවා මෙහා ගෙදර එකපත් ඕනේ. එහෙම නැත්නම් දැන් කොල්ල පුරුදු වෙලා තියෙනවා මේ ඇහි බඹේ හරහට ඉල් කපන්න. එහෙම නැද්ද? තියෙනවා. ඇයි අම්මට තාත්තට බැයි මෙහෙවර කියලා ඉතිරියක් ගාලා දාන්න බැරි කමක් නැද්ද? පුළුවන්. ඇයි අපි එහෙම කරන්නේ නැත්තේ? ඕකහාමුර දැන් යන සමාජයේ හැටිනේ. දැන් අම්මට ඇහිලා කියන අම්ම මේකම දැන් මේ සමාජයේ දැන් කොල්ලොත් එක්කදී මේක තියෙන්න නැත්නම් ගණන් ගන්න. ඒක හරියනවද? තමන්ගේ දරුවා යහපත් දරුවෙක් හැටියට නිර්මාණය කිරීම. ඒකනේ අමුදරුවන් පෝෂණය කිරීම කියලා කියන්නේ කන්න බොන්න දෙන විතරක් නෙමෙයි. ගුණධර්ම වලින් පෝෂණය කරන්නත් ඕනේ. දරුවන් ගුණධර්ම වලින් පෝෂණය කරන්නේ නැත්නම් මේ දරුවා පසු කාලයේ දොස් කියන්නේ කාටද? ඒ දෙමව්පියන්ට. සමාජයක් දොස් කියන්නේ කාටද? ඒ දෙමව්පියන්ට. බනින්නේ අම්මගේ නම මුලට දාලා. එහෙම බනින්නේ. ඇයි අපි ඒ තත්ත්වයටපත් වෙන්නේ? ඒ නිසා තමන්ගේ දරුවා යහපත් දරුවෙක් හැටියට නිර්මාණය කර ගැනීම, තමන්ගේ මුණුබුරා, තමන්ගේ මිනිවිරිය යහපත් ලෙස නිර්මාණය කිරීම තමාසතු කාර්යයක්. තමාට ඒ දේ කරන්න බැරි නම් ඇයි ඇත්තට අපි දරුවෝ මෙලොවට දිහි කරේ? යහපත් දරුවෙක් හැටියට සමාජයට දායාද කරන්න බැරි නම් නේ. එහෙමනම් දරුවෝ මෙලොවට දිහි නොකර ඉන්නට ඕනේ. ඒකට බරක් නෑ. රටේ ලෝකයේ මිනිස්සු කාලකන්‍යා කියලා බයිනකොට ඒ දැනෙන වේදනාව මේ අම්මලා තමන්ගේ දරුවෝ කරන වැරදි වලින් කොච්චර ඉතින් අඩනවා ඇද්ද? කොච්චර අඩනවද? කාටවත් කියන්නේ කාටවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්න බෑනේ. කිව්වත් වැරදි. පමණක් අය කියනවා. පමණක් අය අපටත් කියලා තියෙනවා. අපේ හාමුදුරනේ අපේ ළමයා මෙන්න මෙහෙමයි. කොච්චර යහපත් මාර්ගයකට ගන්න හදුවත් ගන්න බෑ. ඔබ වහන්සේලාට පුළුවන් නම් යහපත් මාර්ගයකට ගන්න. ඒ කොච්චර දුක් මහන්සි වුණාද? මෙතෙන්ටපත් වෙනවා. ඇයි ඒ අම්මා කෙනෙක් එතෙන්ටපත් වෙන්නේ? ඇයි අපි අම්මා කෙනෙක් ඊතරම් අසරණ බවටපත් කරන්නේ? තාත්තා කෙනෙක් අසරණ බවටපත් කරන්නේ? හිතිබින්නා වූ ආදීනවය එසේ මෙසේ. අපි අම්මා කෙනෙක්ගේ දිනපෙකින් කඳුළු බින්දක් හලනවා නම්, තාත්තාගේ දිනපෙකින් කඳුළු බින්දක් වටනවා නම්, ඒ අම්මා තාත්තාගේ ජීවිතේ වටිනාකම තිබෙන්නේ දරුවෝ. ඒ දරුවන්ගෙන් යම්කිසි සිත්ඇවුලක් අම්මා තාත්තලා ඇති කරොත් කවදාවත් අපට ඒක හදන්න පුළුවන් කමක් නැහැ. වීදුරුවක් බිඳුනොත් කොච්චර එකට තියලා ඇලුවත් අර බිවිච්ච ඉර නැතිනේ නෑ. ඒ නිසා අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ හිත කියන එක බින්දොත් මෙතන ඔයාලට කියලා වැඩක් නෑ මේ ටික. දැන් ඔයාලට දරුවෝ ඉන්නේ. මේක ඔයාලට නෙමෙයි කියන්න ඕනේ. තරුණ පරම්පරාවට. ඒ නිසා ඔබ ඔබේ දරුවට මේ ටික පහදලා දෙන්න. මේ බණ කියලා ඔබ අහගෙන ගිහිල්ලා ඔහි උඩ බලාගෙන ඉන්න දෙන්නේ. ඔබ මේ කර්ම කාරණා තමන්ගේ දරුවන්ට කියා දෙන්න ඕනේ. මුණුබුරාට මිනිබිරියට කියා දෙන්න ඕනේ. ඒ කියා දෙන ගමන් තමන්ගේ මාවත හරියට සකස් කරමින් ඒ දරුවන්ගේ ජීවිතයක් යහපත් මාර්ගයට ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒ ගන්න වෑයම අපිට වටිනවා. ඉතින් තුන්වෙනි දාණය මොකක්ද? ඒ නිදාන කීයක් කියවද? දෙකක් කිව්වා. මොකද්ද නිදාන දෙක? තාවර නිදානය, ජංගම නිදාන. ඒ කියන්නේ ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩම් මේක එකක්. අනික තමයි යාන වාහන මිල මුදල් බඩු භාණ්ඩ ඕවා. අනික තමයි ශිල්ප ශාස්ත්‍රය, වේදකම, මේ වගේ අපි යමක් ඉගෙන ගන්න දේවල් කියන්නේ. එතන ධර්මයෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ශිල්පයක්
සටන් කලාව, අකුරු ශාස්ත්‍රය, වේදකම නේද? යන්ත්‍රමාර්ග මොනවා හරි අපිට ඉගෙන ගන්න දේවල්. මේක අපර නිදානයක් නෙමෙයිද? නිදානයක් නෙමෙයිද? නිදානයක්. දැන් යම් කෙනෙක් ඉහළ පෙළේ රැකියාවක් කරනවා නම් කරන්නේ තමන්ගේ අධ්‍යාපන දැන් නම් කොයිද හඳුන්නේ එහෙම ඔය කීයක් හරි දේශපාලනඥයෙක් දුන්නා නම් එයාට ඉහළ පෙළේ රැකියාවක් හම්බ වෙනවා. ඔව් ඒක ඇත්ත. ඒක ඇත්ත. කෙසේ වුණත් අපි වෛද්‍යවරයෙක් වඩපත් වෙනවා නම් එයා ඉගෙන ගන්න ශාස්ත්‍රයක් තියෙනවා. නේද? විදර්ශන. ඒ පරම්පරාවෙන් එන දෙකක් තියෙනවා. ගුරු වෘත්තියක් කරනවා නම් අධ්‍යාපනික දැනුමක් තියෙනවා. මේ ආකාරයේ යම් යම් ශාස්ත්‍රයක් තියෙනවා. මේ දේවල් ඉගෙන ගැනීම නිදානයක් බවට පත් වෙනවා. මේවා නිදාන. මල පොතේ අකුරක් අපිට බැරි නම් අපිට දැනකට කියලා රැකියාවක් කරන්න පුළුවන්ද? අපිට වේදකමක් හිතකමක් බැරි නම් අපිට සේවයක් කරන්න පුළුවන්ද? බැහැ. වෛද්‍යවරයෙක් වෙන්න බැහැ. අපිට සටන් කලාවක් අපි දන්නේ නැත්නම් අපිට සටන් කලාවක් කරන්න යන්න පුළුවන්ද? බැහැ. දැන් අර දරුවෝ හේවිසි කලාව ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා අද යාලා හේවිසි ගහුවා. යාලා එක පුරුදු වෙලා තිබුණා හරියට පුරුදු වෙලා තිබුණා. නැත්තම් ගහන උඩපල ගත්තත් වස්සක්සා කියලා ගහනවා. නේද? ඔටි තුන කියලා ගහනවා. ඔච්චර. නමුත් කෙනෙකුට අහන්න පුළුවන් ඒ වගේම එහි තිබෙනා වූ ගැඹුරු භාවයත් එක්ක සාර්ථක භාවයත් එක්ක වාදනය කරන්නට නිවැරදිව ඉගෙන ගන්නට ඕන. එයාලා ඒ දේ කරලා තියෙනවා. ඒ නිසා ජීවිතේ එයාලට දැන් වරදින්නේ නැහැ. බෙරේ ගහලා හරි ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා පින්නතුනේ අපට අපේ ජීවිතේ ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගන්නට ඕන. ඔබේ දරුවන්ට කොච්චර කැපකිරීමක් කරනවද අධ්‍යාපනය ලබා දෙන්න. මේ පෞද්ගලික කාල සීමාව තුළ පාසල් වසා තිබුණත් නේද? ඔන්ලයින් තාක්ෂණය තුලින් කොච්චර අධ්‍යාපන හන්ද නැහැ. නමුත් දුරකථනයක් අරන් දීලා නේද? හන්ද බොන්න නැහැ, ඇඳගන්න පරිලමක් නැහැ. නමුත් ඒ කටයුතු කරලා දරුවාගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි ඒක අපේ දරුවෝ ආයුතු ලෙස පරිහරණය කරනවා. ඒ අධ්‍යාපනය උදෙසා ලබා දුන්නා වගේම දෙමාපියෝ ආයුතු ලෙස පරිහරණය නොකරන ක්‍රියාදාමයකට පුරුදු කර ගන්නට ඕන. මේ මෑත භාගයේ ඒ දරුවෙක් බිල්ලවල දාගෙන තිබුණේ නේද? අනුරාධපුරයේදී. ඒ නිසා ඒ පැත්තත් අපි සකස් කර ගන්නට ඕන. ඊගාව කාරණාව තමයි දැන් කීයද? නිදාන් 3යි. අනික තමයි අපි කරන කුසල් හා පින්. කුසල් හා පින් අනුගාමික නිදානේ හැටියට. අපේ පසුපස්සෙන් ඇවිල්ලා අපට සැප විපාක ගෙන දෙනවා. අපට සැප විපාක දෙනවා. අපට සැප විපාක ගෙන දෙන්නේ ඒ අනුගාමික නිදානේ හැටියට කියලා කියන්නේ කුසල් අකුසල් වෙන්නේ නැහැ. පින් පව් වෙන්නේ නැහැ. මේ දෙකට දෙන්නේ නැහැ. කුසලොයි පින් කියන දෙක විතරයි අපේ අනුගාමික නිදානයක් හැටියට නිවන් දකිනා දක්වාම අපේ පසුපස්සෙන් ඇවිල්ලා අපට සැප විපාක ගෙන දෙන්නේ. පින් පව් කියන ඒවා කර්මයට අනුව, ඒ කියන්නේ අපි කරන දේවල් අනුව අපට විපාක දීලා ගෙවිලා යනවා, නැති වෙලා යනවා, අහෝස් වෙලා යනවා. මේ නිදාන හතරෙන්
අපේ මරණයට පස්සේ ගෙනියන්නේ මොකක්ද? දැන් අපි ජීවත් වෙන්නේ මරණහම ගෙනියනවා කියලා නේද? ගෙවල් දොරවල් හදන්නේ, ඉඩකඩම් අල්ලගන්නේ නේද? හොර කනවනේ. වැට මායිමට මරා ගන්න මිනිස්සුනේ අපි නේද? එහෙම නැද්ද? වැට මායිම. මේ දින් අඟලකට මරා ගන්න මිනිස්සු. ඒ තරම් පහත් සත්‍යෙට පත්ලා තියෙන මේ මනසෙන් උසස්යයි කියන මිනිහා නේද? අවුත් මනසෙන් උසස්යයි කියන පුද්ගලයා ඒ තරම් පහත් සත්‍යෙට පත්ලා තියෙනවා. මේ දින් අඟලකට. නමුත් අපි මරණයට පස්සේ ගෙනියනවද? ඉස්සර නම් මේ ඉරියන් 4ක් හරි තිබුණා. දැන් ඒකක් නැහැ. දැන් ගිහිල්ලා දැම්මා පිච්චුවා නේද? අවුල් ටික විතරයි. ඉස්සලා කනස්සේවත් තිබ්බ පොඩි කෑල්ලක් හරි. අර පොතවත් හදානවා. දැන් ඒකක් නැහැ. ඒ නිසා අපි ගෙවල් දොරවල් ගෙනියන්නේ නැහැ. ඉඩකඩම් ගෙනියන්නේ හැබැයි මරුණහම අපි ඒවට ආසාවේ තණ්හාවේ මැරෙනවා. මරුණහම මොකද වෙන්නේ? තිරසනෙක් හරි වෙලා ඒකේ ඉපදිනවා. මායෙක් පොළගෙක් හරි වෙලා ඉන්නවා. හිතන්න එපා මේ අපි මොනවද මේ කරන්නේ කියලා. වෙයිතයි මොකද ඔය කිව්වොත් එහෙම නැති වෙටි ඒක ඊගාවාත්මේ ණයෙක් වෙනවා නම් වෙන්නේ කියලා. නෑ. ඒක උනාට පස්සේ විඳිනකොට තමයි ඒක දුක තේරෙන්නේ. ඒ නිසා පින්නතුනි අපි අතින් යම් යම් වැරදි වෙනවා නම් අපි හිතාමතා දැන් ඒව නිවැරදි කරගන්න ඕනේ. තණ්හාව තිබුණා නම්, ලෝභය තිබුණා නම්, ආසාව තිබ්බා නම් මේවා පොඩ ඉහකේ පැහැෙනකොට අඩු කරගන්න ඕනේ. මොකද අපි මරණයට පස්සේ ගෙනියන්නේ නෙමෙයි නේද? ඒ නිසා මරණයට පස්සේ මේ ස්ථාවර නිදානය කියන එක ගෙනියන්නේ නැහැ. ජංගම නිදානයත් අපි අරගෙන යන්නේ නැහැ. ඒක අපි අරන් යන්නේ වලගාවට විතරයි. යාන වාහන ඕනනම් අපේ පසුපස්සේ යාළු මිතුරු හිතවතුන් මේ හැම කෙනෙක්ම මේ ස්ථාවර නිදාන වලට ගන්න පුළුවන්. මේ ස්ථාවර නිදානය අපේ පසුපස්යෙන් ඕනනම් වලගාවට කනත්ත ගාවට එතනින් එහාට කවුරුවත් එන්නේ නැහැ. ඔයා මරුණොත් මාත් මැරෙනවා. ඔයා නැතුව මට ජීවත් වෙන්න බෑ. එහෙම කියනවද නැද්ද? කියනවා. ඔය කෙල්ල කාලේ ඔය කියලා නැද්ද? කියනවා. ඔයා ආවේ නැත්තම් මම බෙල්ල වල දා ගන්නවා මොන හරි බොනවා නේද? ඔය කියනවා. බොරු. මේ ලෝකයේ දැන් කියනවා අපි හදිස්සියවත් දැන් දරුවෙක් මැරුණොත් හරි මොකක් හරි වොත් හරි කියනවා මගේ පපුව පැල්ලා මැරෙයි කියනවා. ඒ තරම් දුකක් කියලා කියනවා. ඇත්තටම මේ ලෝකයේ පපුව පැල්ලා මැරෙන කාගේද? කාගේද? කාන්තකාස්ත්‍රාගේ විතරයි. ඒතර කොහොම ආදරයක් තියෙන්නේ නැද්ද? ඒතර මේ අපි මොකද්ද මේ කරන ආදරේ? නේ බොරුවක්, මුලාවක්. අනේ ඔයා මාව දාලා යනවා මමත් එනවා ආත් දවසට එනවා ඔවා කියනවා. වලදී ගිහින් දාලා 7 දවස් ඉවරනට පස්සේ උන් ඉන්නද බලන්න දන්නේ නැහැ. එහෙම නැද්ද? කෙනෙක් මරනකොට අපි අඬන්නේ නැද්ද ගෙනියන්න එපා කියන්නේ? පෙට්ටිය බදාගෙන බොරුවට නෙමෙයි. නේද? ගෙනියනවා. බැරි වෙලාවට හරි උඹට ඕන මගුලක් කරගන්න කියලා තියලා කියද්දි මොකද කරන්නේ? තව දවස් දෙකක් විතර යනකොට ඔන්න නවදොරටුවෙන් ඕජස් ගන්න පටන් ගන්නවා. ගඳ ගහ. එතකොට මොකද කරන්නේ? ඉන්න පුළුවන් බදාගෙන. බෑ. මේ ජීවත් වෙලා ඉන්නකොට තියෙන්නේ මේ කුණු ශරීරයක් නම් මේ ගඳ ගහන ශරීරයක් නේ තියෙන්නේ මේක. අපි ඉතින් කොච්චර හරි ඔක හොදනවා නේද? ඕක හොද පිරිසුදු කර අපි තියාගන්නවා. නමුත් මේක මහා කුණු ගොඩක්. අපි ඒක දකින්නවද? නෑ.
ඔය සැරෝටයක් කවොත් මේ සැරෝටයක් කව එක විලයින් කරන්න ඕනේ. ඔය කුරුලෑවක් නේ ඉතින් කුරුලෑවක් කියලා පිටේ මොනවාරි ගාලා හදා ගන්න. වැඩක් තියෙනවද? ශරීරයේ තියෙන ජරාව තමයි මේ එන්නේ එළියට. විසප්පුවක් වෙනකොට ඕම් බෙහෙත් කරනවා. බෙහෙත් කර වැඩක් තියෙනවද? ඒ නිසා අපි ජංගම නිදානය අපේ පසුපසින් ඉන්නේ අපිට ගෙනියන්න බෑ. එහෙනම් මරණයට පස්සේ අපි ස්ථාවර නිදානයක් මේ ජංගම නිදානයක් කියන දෙක ගෙනියන්නේ නැහැ. හැබැයි අපි ලබා ගන්නා වූ ශිල්ප ශාස්ත්‍රය අපි ගෙනියනවා. ඒකනේ කියන්නේ සසරේ කරපුවා තමයි මේ. පෙර සංසාරේ කරපු පුරුද්ද තමයි මේක මේ කරන්නේ. කියනවද නේද? අන්න ඒ දේ අපි ගෙනියනවා. ඒ වගේම පින කුසලය අපි ගෙනියනවා. ඒ නිසා අපි මෙතන ස්ථාවර නිදානයක් ජංගම නිදානයක් කියන දෙක අපි වතු පිටියට කඩන් සල්ලි භාග යාන වාහන අපි ගෙනියන්නේ නැහැ. ඒ නිසා මේ සතර මහා නිදානය ඔබට පහළ විය යුතුයි. හැබැයි ඒ තුල අපි ජීවත් නොවි ගෙනියන දෙක පමණක් අපි රැගෙන යයි. ඒ සාපින්නතුනි මේ මනුස්සාත්මයක් හැටියට ඔබත් මමත් දුර්ලභ වූ අවස්ථාවකට පත් වෙලා තියෙනවා. මේ මනුස්සාත්මය කියලා කියන්නේ ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒ වගේම බුද්ධෝත්පාද කාල සීමාවක ඉපදීම තාම දුර්ලභයි. බුදු බණ පදයක් අහන්න පුළුවන් කාල සීමාවක දුර්ලභයි. ඔබ අන්‍යාගමිකයෙක් වුණා නම් මිත්‍යා මත ධර්ම වුණා නම් බණ අහන්න පුළුවන්. ඒ නිසා බෞද්ධයෙක් හැටියට එහෙම නැත්නම් ලෝතර බුදු පියාණන් වහන්සේගේ ඒ ගමන අසුපස්යෙන් ගමන් ගන්න අනුගාමිකයේ හැටියට ගමන් ගන්න හැටියට උප්පත්ති ලැබීම ඉතාමත් වටිනවා. ඒක දුර්ලභයි. මේ ලෝකේ මිනිස්සෙක් හැටියට ඉපදුන ඵලයටම බණ අහන්න බෑ. එහෙමනම් මුස්ලිම් මිනිස්සු කොහොම බණ අහන්න ඕනද? ඒ නිසා ඔබට ලැබිලා තියෙන්නේ ඉතාමත් වටිනා මනුස්ස ජීවිතයක්. ඔබ ඒයින් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. ප්‍රයෝජනයක් ගන්න. ඒ නිසා එම උතුම් දුර්ලභ මනුස්සාත්මය ලබන ආත්මේ අපි කොතනද යයිද? ඒ නිසා ඔබ බය විය යුත්තේ මේ ආත්මේ ජීවත් වීමට නොවේ. මරණයෙන් මතු අපි මොන ආත්මයේ උත්පත්ති ලබයිද කියන තැන අපි බය වෙන්න ඕනේ. ඒ සාපිනුතුනි යහපත් මනුස්සාත්මික ඉපදෙන්නවත් අඩුම තරමේ දිව්‍ය ලෝකේ ඕනේ නැහැ, බ්‍රහ්ම ලෝකේ ඕනේ නැහැ, නිවන් දකින්න ඕනෙත් නැහැ. මේ ආත්මය නේද? අඩුම තරමේ මිනිහෙක් වෙලා ලබන ආත්ම ඉපදෙන්නවත් අපි පින් දහම් කරන්නට ඕනේ. අපේ ගුණධර්ම ටික වඩා ගන්නට ඕනේ. මේ අපේ ගුණධර්ම වඩන්නේ නැත්නම් අපි ලබන ආත්මේ අපට මිනිහෙක් වෙලාවත් අඩුම උප්පත්තිය ලබන්න බැරි වෙනවා. ඒ නිසා පින්නතුනි දීර්ඝ වශයෙන් මම ධර්මදේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කල්පනා කරගන්නට ඕනේ මේ උතුම් දුර්ලභ අවස්ථාව ඔබගේ ජීවිතයේ සකස් කර ගන්නට වෙන් කර ගන්නට යෙදෙන කාල සීමාවක් හැටියට මේ දේශනා කරන්ට කිදුණු ධර්මයෙන් බිඳක් ඔබගේ ජීවිතයේ එක දහම් පණිවිඩයක් එක කරුණක් ඔබ ඔබේ ජීවිතයට එකතු කර ගන්නවා නම් පින්නතුනේ මහත්ඵල මහා ආනිසංස ලබා ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නැතුව ඔබ මෙතන සාදු කියලා නැගිටලා හිස්ව යනවා නම් මේ කොච්චර කිව්වත් ඒකේ ආනිසංසයක් ආනිසංස ලැබෙන්න නම් මියගිය ඥාතිවරයාට පින් අනුමෝදන් කරන්නයි අපේ හාමුදුරනේ අපි මේ ධර්ම දේශනාව සිද්ධ කළේ කියලා කියනවනම් ඔබ බණ ඇසිය යුතුයි. ඔබ බණ ඇසුවා. ඔබ ඇහුවා නම් දැන් මේක ධාරණය කරගත යුතුයි. ධාරණය කරගෙන ඔබ ක්‍රියාත්මක වෙනවා නම් තමයි ඒට අනුව මියගිය ඥාතිවරුන්ට පින වැඩි වෙන්නේ. ඒ නිසා ඔබ ළඟ යමක් තිබුණොත් ඔබට තව කෙනෙකුට දෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කරගන්න
මීට වසරකට එහාදී මිය පරලෝ යන්ට යෙදුන ජගත් පනාගොඩ සෙනෙහවන්ත ස්වාමි පුරුෂයා, ඒ වගේම පියතුමා, පුතණුවන්, ඥාතිවරයා, සහෝදරයා මෙවැනි විවිධ ඥාතිත්වයන්ගෙන් ගන්නකොට නමින් සඳහන් කරන කල ජගත් පනාගොඩ මහත්මයාගේ ප්‍රාණකාරයාට මේ පින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. දුක්ඛ ත්‍යාගභාවයක උප්පත්ති ලබා සිටිනම් වහාත නිදේවා, සැපයෙන් සැපයටපත් වේවා. අවසන ජාතියක් ජරාවක් නැති සදාකාලික සැප ඇති අමා මහ උතුම් නිවනින් සැනසෙන්නට ජගත් පනාගොඩ මහත්මයාගේ ප්‍රාණකාරයා ප්‍රදාන කරගන්නට යෙදුන ඔබ අප නමින් මේ පරිලයන්ට යෙදුන මෞද මෞපියන්, ගුරු ඥාතින්, සහලේ ඥාතින්, වර්ග ප්‍රවේණී ඥාතින් යම් තරමක් ඥාති පරපුරක් ඇද්ද ඒ සිල් ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. සසර දුකින් කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා අනුමෝදන් කරනවා. ඒ වගේම ලෝකීය ශාසනය ඔබ අප හැම කෙනෙක්ම ආරක්ෂා කරන යබාදරවල් වලට අභිග්‍රහිත වන්නා වූ සියලු දිව් දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් කරනවා, අනුමෝදන් වේවා. දෙවියෝ සතුටු වේවා, දෙවියෝ අපිව රැකීවා. අවසන දෙවියෝ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා කරනවා. ඒ වගේම මේ මෑණියන් ප්‍රදාන කරගන්න යෙදුන මේ මව්වරුන්, පියවරුන්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට මෙම ස්ථානයට ආව සියලු දෙනාම ලොක්කුඩා සෑම දෙනාටම මේ සිද්ධ කරගන්න යෙදුනා උතුම් ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසී ඇතිලා තිබේනම් නවග්‍රහයෙන් අපලෝපාද්‍රව දූරින් භූත වේවා, සතක් වේවා, සත්ත ළඟා වේවා, ලෙඩ දුක් කිසික් නොවේවා, කරන කින යහපත් කටයුතු සාර්ථක වේවා, යහපත් තුන්පතුන් සිද්ධ වේවා. දෝදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, වැඩිහිටියන්ගේ රැකී ආරක්ෂා ගුරුතන්පත් කටයුතු සාර්ථක වේවා. අල්පේස්වාක්‍ය මහේස්වාක්‍ය සම්මදුස්තිකයන්නා වූ සිළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ දේව බැල්ම පිහිට ආශිර්වාදයේ රැකවරණය ලැබේවා. උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ රැකවරණය ලැබේවා. උතුම් වූ බුද්ධ රත්නය, ධම්ම රත්නය, උතුම් වූ සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදයේ රැකවරණය ලැබේවා. සතර දළදා හාමුදුරන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ලැබේවා. මෙලොව ජීවිතයේ පරලොව ජීවිතය යහපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂ ලැබේවා. අවසන ජාතියක් ජරාවක් නැති සදාකාලික සැප ඇති අමා මහ උතුම් නිවනින් සැනසෙන්නට ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුන මේ උතුම් ධර්ම දේශනාමය පින්කම් සිද්ධ කර ගන්නට සහයෝගය දක්වපු උදව්පකාර කරපු ආවගියදක බලා සතුටුම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ සිද්ධ කර ගන්නට යෙදුන ධර්ම දේශනාමය පින්කම්, ධර්ම දානමය පින්කම්, ධර්ම ශ්‍රවණය කිරීමේ ආනිසංසය හේතු වාසනා වේවා, පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා.